මොකද අපි සියලු දෙනාම දන්නවා දූෂණය පිළිබඳ කාරණය මේ රටේ පාර්ලිමේන්තුව ආරම්භ වෙච්ච 1948 පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳන්ම තිබිච්ච කාරණයක්. විවිධාකාරයේ දූෂණ පවතිනවා. කෙලින්ම මූල්‍ය දූෂණ පවතිනවා. රජයේ කිසියම් වැඩක් කරගන්න ගියාම බලපත්‍රයක් ගන්න ගියාම කිසියම් මුදලකට ඒක හොමාරු වෙනවා. ඒ වගේම කිසියම් ආකාරයකට ව්‍යාපාරිකයෝ යම් යම් සංවර්ධන කටයුතු කරලා ලාභාංශ වලින් කොටස් ලබා දෙන දූෂණයන් තියෙනවා. ඒවා ඍජු මූල්‍ය දූෂණ. ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිටපැනලා යම් යම් දෑ සිදු කරද්දී තෝරාගත් අයට පමණක් ඒ කොන්ත්‍රාත් ලබා දීමේදී ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කළමනාකරන දූෂණයන් පවතිනවා. සාමාන්‍යයෙන් මේ රටේ විගණකාධිපතිවරයා විසින් විමර්ශනයට ලක් කරන්නේ අන්නේ ආකාරයේ ප්‍රසම්පාදනයේ පවතින දූෂණ පමණයි. හැබැයි මේ රටේ ඊටාම බරපතලම ගැටලුව තමයි මේ තාක්ෂණික දූෂණය. ඒ කියන්නේ සාමාන්‍ය විගණකාධිපතිවරයාට විගණනයේ නියැලලා ඉන්න ගණකාධිකාරීවරුන්ට තමන්ගේ විශේෂඥතාවයක් නැති ශේෂ්ත්‍රයක් පිළිබඳව ඇතිවෙන දවන්ත දූෂණ තමයි අපි හඳුනාගන්නේ තාක්ෂණික දූෂණ කියලා. විදුලි බල හා බලශක්ති ශේෂ්ත්‍රයේ පැවතිච්ච තාක්ෂණික දූෂණ පිළිබඳව මම කෘතියක්ම ලියලා තියෙනවා. බලය හා බලය නමින් ඒ මොකද රටේ විගණකාධිපතිටවත් එහෙම නැත්නම් ඒ ශේෂ්ත්‍රයට අදාළ නොවන අනිකුත් ශේෂ්ත්‍ර වලටවත් ඒ වංචා හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම නිසා. ඒ නිසා මේ වෝහාරික වාර්තාව අතිශය වැදගත්. මොකද බලගත් තාක්ෂණික දූෂණයක් මේ රටේ සිදුවෙමින් පැවතිච්ච හෙළිදරව් කරපු වාර්තාවක් හැටියට මේක අපි හඳුනා ගන්න. මේ කොටස් දෙකයි. එකක් අර අර්ථ සේවක අර්ථ සාධක අරමුදල. වැඩ කරන ජනතාවගේ අරමුදල. ඒක මේ සමහරු අඳුරලා තියෙනවා රජයේ අරමුදලක් කියලා. ඒක රජයේ අරමුදලක් නෙමෙයි. ලක්ෂ 26කට අයිති. ඒ වගේම ලක්ෂ 186ක ගිණුම් තියෙන වැඩ කරන ජනතාවගේ එකක්. ඒ නිසා සේවක අර්ථ සාධක අරමුදලට යම් කිසි පාඩුවක් වෙනවා නම් ඒ පාඩුව වෙන්නේ ඒ වැඩ කරන ජනතාවට මිසක් රජයට නෙවෙයි. ඊළඟට ඒ වගේම මේ සේවක අර්ථ සාධක අරමුදලත් ප්‍රාථමික ගැනුම්කරුවත් මැදිහත් වෙලා සිදු කරන ලද බැඳුම් කර ක්‍රියාදාමයේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් මෙහි තියෙනවා. කරු මූලාසනාධිපති මණ්ඩලතුමනි මේ රටේ බැඳුම් කර මගින් රජයට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීම ආරම්භ වුණේ 1998 ඉඳන්. 1998 ඉඳන් ඇතිවෙච්ච මේ ක්‍රියාවලිය ඉතාම පොඩියට ඒ වගේම අද තියෙන තත්ත්වයන් එක්ක ගත්තාම ඉතාම සරලව සිදුවීම් පැවතිච්ච දෙයක්. මේ ව්‍යවහාරික වාර්තාවේ පෙන්ලා දීලා තියෙනවා 2002 2004 කාලෙදී පවා මේ වාර්තාවට විගණනය කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටවත් අවශ්‍ය තොරතුරු හරියමන් ආකාරයට මහ බැංකුවේ නිලධාරීන් පවත්වගෙන ගියේ නැහැ කියලා. ඒ අනුව අපිට පෙනී යනවා මුල් කාලයේදී මේක ඊතරම් බරපතල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි වසර 2008 සිට මේ බැඳුම් කර කියන එක මහා පරිමාණයෙන් රටට මුදල් උපයන රටේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට මුදල් සපයන ප්‍රධානම ක්‍රියාවලිය බවට පරිවර්තනය වුණා. ඒක නිසා මේ ව්‍යවහාරික වාර්තාව අපට ඊටාම වැදගත් ඒ පැත්තෙන් බැලුවහම. ඒ වගේම මේ ව්‍යවහාරික වාර්තාව හදපු ආයතන ගැන ඒ අයගේ පැටිකිරිය ගැන නොඑක් කතා පවත්වනවා. විශේෂයෙන්ම මේ විගණන වාර්තාව කරපු KPMG ආයතනය ලෝකයේ තියෙන විශාලතම Big 4 විශාලතම ආයතන හතරෙන් එකක්. ඒක ඇමරිකා එක්සත් ජනපදයෙන් මූලස්ථානයේ තියෙන එකක්. ඒ වගේම මේ BDO ආයතන එක යුරෝපා සම්භවයක් සහිත ආයතනයක්. ඒක ලෝකයේ තියෙන පස්වෙනි විශාලතම විගණන ආයතනය. ඒ නිසා මේ විගණන ආයතනවල පැටිකිරිය මේවනේ මේ අවරගණයේ විගණන ආයතන හැටියට පෙන්වා දීමට උත්සාහ දැරීම තරම් විහිළුවක් තවත් නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම මේකෙන් පෙන්වලා දීලා තියෙන වැදගත් කාරණේ මොකක්ද? එකක් තමයි කරුණු කීපයක් මේකෙන් පෙන්ලා දීලා තියෙනවා. එකක් තමයි මේ රටේ අපි දැනන් හිටියේ ණය ආයෝජනය කරලා ඒ ආයෝජනය කරන ණය වලින් යම් යම් දූෂණ සිදුවීම ගැන විතරයි අපි මෙච්චර කාලයක් අහලා තිබුණේ. නමුත් මේ මගින් එළිදරව් වෙලා තියෙනවා ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රජයේ අවශ්‍යතාවයන් වලට අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කිරීමේදී දූෂණය සිදු වෙලා තියෙනවා කියන එක මේ ව්‍යවහාරික වාර්තාවෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම මේ ව්‍යවහාරික වාර්තාවේ පෙන්ලා දීලා තියෙන ඉතාම වැදගත් කාරණේ මේකයි. මොකද මේ රටේ 2015 2016 හඬ නැගිච්ච දේ තමයි ඒක බොරුවක් නෙවෙයි. මොකද්ද? මහ දවල් මහ බැංකුව මහ මංකොල්ලයක් කෑවා කියලා 2015 පෙබරවාරි 27ත් 2016 මාර්තු 28 වෙනිදා. ඒ පිළිබඳව විශේෂ වාර්තාවක් මේ ව්‍යවහාරික වාර්තාවේ 4 වෙනි වාර්තාවේ තියෙනවා.
නමුත් මේ වෝහාරික වාර්තාවේ සමස්තය පෙරලා දීලා තියෙන්නේ මොකද්ද? මේක හුදකලා සිදුවීමක් නෙවෙයි කියන එක. මේ 2015 2016 වෙච්ච සිදුවීම හුදකලා සිදුවීමක් නෙවෙයි. හුදකලා සිදුවීම් දෙකක් නෙවෙයි. 2008 සිටම මේ ක්‍රියාදාමය ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා කියන එක මේ වෝහාරික වාර්තාවේ බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. මෙතෙන්දී මේ අයගේ මහා නිදානයේ හැටියට යොදාගෙන තියෙන්නේ මොකද්ද? අර සේවක අර්ථ සාධක අරමුදල වැඩ කරන ජනතාවගේ අරමුදල තමයි යොදාගෙන තියෙන්නේ. 2008 සිට රටේ පොලි අනුපාත පාලනය කරන්න වැඩ කරන ජනතාවට ලැබෙන්න ඕන ප්‍රතිදානය ලබා නොදී මහ බැංකුවට අවශ්‍ය විදිහට පොලි අනුපාත කෘත්‍රිමව පවත්වාගෙන යන්න අන්න සේවක අර්ථ සාධක අරමුදල යොදාගත්තා. 2011 ඉඳන් ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ද්විතීයික වෙළඳපොලේ ඒවා මිලදී ගැනීමට සේවක අර්ථ සාධක අරමුදල යොදාගත්තා. දැන් මෙතන ආන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? පාඩුවක් වුණා වංචාවක් වුණේ නැහැ. පාඩුවේ වංචාවේ වෙනස මොකක්ද? යම් කෙනෙක් චේතාන්විතව පාඩුවක් කරලා කිසියම් වෙනත් පිරිසකට ඒකෙන් ලාභයක් වාසියක් වෙන්න ක්‍රියාදාමයන් අනුගමනය කරනවා නම් ඒක හුදු පාඩුවක් නෙවෙයි, ඒක පැහැදිලි වංචාවක්. මේ වාර්තාවෙන් පෙන්ලා දීලා තියෙනවා 2011 2003 කාලෙදී මහ බැංකුවේ එවකට අධිපතිවරයා මහ බැංකුවේ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකට විධිමත් ක්‍රියාදාමයකට පිටින් ගිහිල්ලා ආයතන ගණනාවක් ප්‍රාථමික ගැනුම්කරුවන් හැටියට බඳවාගත් බව. ඒ වගේ මේ හැම ප්‍රාථමික ගැනුම්කරුවෙක්ගේම එතුමාගේ ඥාතීන් සේවය කළ බව. ඒ නිසා අද තියෙන වගකීම තමයි මේ වෝහාරික වාර්තාවේ පෙන්ලා දීලා තියෙන සිදුවෙච්ච ක්‍රියාදාමය ගැන දැන් නීතිපති දෙපාර්තමේන්තුව, දැන් පොලිසිය, දැන් අධිකරණය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ආයතන මොනවාද? ඒ ආයතන වලින් ලාභ ලබාගත්ත ලාභය කාටද ගියේ කියන එක පිළිබඳව සොයා බැලීමේ වගකීම තියෙනවා. වංචාව සොයා ගන්න පුළුවන් වෙන්නේ එතනයි. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ බැඳුම් කර සිද්ධියට වඩා දවන්ත වංචාවක් කරපු ආයතනයක් තමයි එන්ට්‍රස් ආයතනය. ඒ එන්ට්‍රස් ආයතනයේ වංචාව රුපියල් බිලියන 12යි. ඒ එන්ට්‍රස් ආයතනයේ මුදල් අද අපිට පේනවා මේ වටිනා කාර් සේල් දාගෙන අද එන්ට්‍රස් ආයතනයේ මුදල් ආයෝජනය වෙලා තියෙනවා. එහෙනම් දැන් පොලිසියේ ඒ වගේම අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ වක්කීම තමයි මේ වෝහාරික වාර්තාව පදනම් කරගෙන මේ ලබාගත් ලාභ කාටද ගියේ? අර ඇලෝසියස්ගේ ලාභ ගියා වගේම සොයා බැලීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ පාඩුව විතරක් පෙන්ලා තියෙනවා, ලාභෙ පෙන්ලා නැහැ කියලා. පාඩුව පිළිබඳ කාරණේ අපි ගත්තාම ඒක තමයි පෙන්ලා දෙන්න ඕනේ. මේක විගණන වාර්තාව විසින් 4000කට අධික විවිධ ගණදෙනු පරීක්ෂා කරලා බලලා පෙන්ලා තියෙනවා. එකෙන් 1000ක් 120ක් පැහැදිලිවම වංචනික ආකාරයට සිදුවෙච්ච දේවල් බව. ඒ වගේම මේ යහපාලන ආණ්ඩුවේ මොනවද කතා කරන්නේ? සිද්ධ වෙච්ච ගණදෙනු 100 ගානකින් දෙකක් ගැන තමයි මේ කතා කරන්නේ. දෙකක් ගැන තමයි මේ කතා කරන්නේ ගණදෙනු 100 ගානකින්. ඒ දෙකෙන් නිශ්චිත පාඩුවක් හා වංචාවක් සිද්ධ වෙච්ච ඉතින් අපිත් පිළිගන්නවා. ඒ සඳහා අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බල කරලා ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ වගකීම තමයි තමන්ගේ පාලන කාලය තුල සිදුවෙච්ච මේ දහසකට අධික ගණදෙනු පිළිබඳව හරියට හොයලා බලලා ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම තමයි වගකීම. එසේ නොවන තාක්කල් අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ. අර්ජුන් ඇලෝසියස් ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ. අජිත් නිවාඩ් කබ්‍රාල් සහ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මේ අය මේකට සම්බන්ධද නැද්ද කියන එක පිළිබඳ විධිමත් අධ්‍යයනයක් නොකොට මිත්‍රවරු. මෙතන තියෙනවා පැහැදිලි ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ගැන මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය මම යොමු කරනවා. ඒ මොකද්ද? රජයේ මුදල් අවශ්‍යතාවය මුදල් අමාත්‍යාංශයේ විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පවරනවා. ඒතොර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ හැකිතාක් අඩු පොලියට ණය ලබා ගන්න. අනිත් පැත්තෙන් සේවක අර්ථ සාධක අරමුදල බලන්නේ තමන්ගේ ධනය හැකිතාක් වැඩි පොලියට ආයෝජනය කරන්න. කවුද මේ දෙකම පාලනය කරන්නේ? මේ දෙකම පාලනය කරන්නේ මහ බැංකුව. එතකොට මහ බැංකුව එක පැත්තකින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හරහා පුළුවන් තරම් අඩු පොලියට ගන්න බලනවා. අනිත් පැත්තෙන් සේවක අර්ථ සාධක අරමුදලට පුළුවන් තරම් වැඩි පොලියට ගන්න බලනවා. මේ විසංවාදය පවතින තාක්කල්, මේ ව්‍යුහාත්මක ගැටලුව මහ බැංකුවේ පවතින තාක්කල් මේ අර්බුදය හැමදාම තියෙනවා. මහ බැංකුවේ අධිපතිට ලැබෙන අභිමතානුසාරී බලයක් හැම විටම ට්‍රිලියන 2.5කට ආසන්න මේ දවන්ත අපේ රටේ තියෙන විශාලතම විශ්‍රාමික වැටුප් අරමුදල Tamanට රුචි ආකාරයට පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මම කැමතියි මේ පාර්ලිමේන්තුවේ අපි යෝජනා කරන්න මැලේසියාවේ සිංගප්පූරුවේ පවතිනවා වගේ සේවක අර්ථ සාධක අරමුදල වෙනම ආයතනයක් මගින් වෙනම ආකාරයකට පාලනය කරන්නත්, ඒ වගේම අර රාජ්‍ය
ණය ආයතනය පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එක අත් වශයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය කරන්නත් මහ බැංකුව ස්වාධීන නිරීක්ෂකයෙක් හැටියට මේ වෙන්දේසියේ කටයුතු වලට නියාමකයෙක් හැටියට ඔබතුමාට තව විනාඩියේ කාලයක් තියෙනවා. මට විනාඩි 15යි අයියා. 12යි තියෙන්නේ. නෑ මම 15ක් කියලා තමයි මේකේ තියෙන්නේ. අනු කතා කරන්න ඕන. කොමුණත් ඊළඟට මම ප්‍රකාශ කරන්න කැමති ඒ ව්‍යුහාත්මක වෙනසට මේ පාර්ලිමේන්තුවේත් ගැටලුවක් තියෙනවා. මොකද අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මේ පාර්ලිමේන්තුව තමයි මූල්‍ය පිළිබඳව වැදගත්ම බලගතුම ප්‍රධානම ආයතනය වෙන ආයතන වලට කරන්න බෑ. ඒත් මේ පාර්ලිමේන්තුවේ අනුමත කරපු මුදල් වලට වැඩිමනත් මුදලක් මහ බැංකුවට නියෝගයක් ලැබිලා තියෙනවද මුදල් අමාත්‍යාංශයෙන්. ඒ වගේම මහ බැංකුව විසින් 6 මාසයකට පෙර බැඳුම් කර පිළිබඳව නිශ්චිත වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ මේ දිනවල මේක වෙනවයි කියලා. එසේ පිටතින් මැදිහත් වීම කළා තියෙනවද මුදල් අමාත්‍යාංශය? එසේ පිටතින් මැදිහත් වීම කළා තියෙනවද මහ බැංකුව අධිපතිවරයා? එසේ පිටතින් මැදිහත් වීම කළා තියෙනවද මුදල් මණ්ඩලය? මෙන්න මේවා පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි. මේ ඕහාරික වාර්තාව කළා තියෙන්නේ මේ පිළිබඳ දත්ත පද්ධතියක් අපට ලබා දීම විතරයි. දැන් මේ පිළිබඳව වරදකරුවන් කවුද වංචාව කවුද කියලා සොයා බැලීම සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි මේ පාර්ලිමේන්තුවේ කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම මින් ඉදිරියට රටේ ණය ගණදෙනු පිළිබඳව ඒ වගේම මේ ණය ගණදෙනු සිදු කරන ආකාරය පිළිබඳව අභිමතානුසාරී බලයක් Tamanට නැති බලයක් මහ බැංකුව අධිපතිවරු Taman අතට අරගෙන Taman විතරක් දන්න පුජ්‍යලික තොරතුරු පිටස්තරයින්ට ලබා දීලා ඒ හරහා දවන්ත අයතා ලාභ උපයන මේ ක්‍රියාදාමයට තිත තැබිය යුතු යුගය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම කියන්න ඕනේ මේ ඕහාරික වාර්තාවෙන් මේ රටේ සුදු කරපටි අපරාධකාරයෝ කවුද කියන එක පෙන්ලා දීලා තියෙනවා. මහත්තුරු වගේ ඉඳගෙන ඉංග්‍රීසියෙන් කතා කරගෙන විදේශ රටවල් වලට තමන්ගේ සබදියාවන් පවත්වගෙන මේ රට තුල බොහොම වංශක්කාර පෙනුමක් තියෙන හැබැයි සුදු කරපටි අපරාධකාරයෝ ටිකක් මේක මෙහෙवला තියෙනවායි කියන එක පැහැදිලි වෙලා තියෙනවා. මේ ආර්ථික තීරණ ගැනීමේදී බැංකු පොලි අනුපාතය පවත්වාගෙන යන්න රටේ මූල්‍ය පොලි අනුපාතය පවත්වාගෙන යන්න ඒක තමන්ගේ අභිමතානුසාරී දෙයක්ද වෙළඳපොළ බලවේග විසින් කරනවද නැද්ද කියන එක පිළිබඳව තීරණය කිරීමට මැදිහත් වෙච්ච ආර්ථික ඝාතකයෝ පිරිසක් ඉන්න විදිහත් අපි මතක තියාගන්න ඕනේ. ඒ ප්‍රධාන ආර්ථික ඝාතකයා අද රටේ ප්‍රධානම නිලධාරියා. අද රටේ ප්‍රධානම පරිපාලන නිලධාරියා තමයි රටේ මේ ප්‍රධාන ආර්ථික ඝාතකයා හැටියට ක්‍රියාත්මක වෙච්ච පුජ්‍යලයා. මේ රට අද වැටිලා තියෙන මේ ණයබර මේ ආණ්ඩුව අද වැටලා තියෙන මේ ණයබරට ප්‍රධානම හේතුව තමයි ඉව බව නැතුව වාණිජ ණය අරගෙන ඒ ආර්ථික ඝාතකයා මේ රට වට්ටපු තැන. ඒ වගේම මේ ඝාතකයින්ට සුදු කරපටි අපරාධකාරීන්ට රැකවරණය දෙන වංශක්කාර මංකොල්ලකාරයෝ පෙළක් ඉන්නවා. වංශක්කාර මංකොල්ලකාරයෝ පිරිසක්. අන්නේ තුන්ගොල්ලන්ගේ එකතුවෙන් මේ ක්‍රියාදාමය සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ ඕහාරික විගණනය මහ බැංකු බැඳුම් කරවල විතරක් නෙවෙයි. විඥානා ගණදෙනුවට අවශ්‍යයි ඕහාරික විගණනයක්. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා 10ක් ගත්ත සිද්ධිය සොයා බලන්න ඕහාරික විගණනයක් අවශ්‍යයි. බලශක්ති ශාස්ත්‍රයේ කන්ජතේ ශාස්ත්‍රයේ මේ ගෞරවන්තුමා අවසන් කරන්න බැරි ඒ සියල්ල සොයා බැලීමට ඕහාරික ගෞරවන්තුමා අවසන් කරන්න. ඒ නිසාම අවසාන වශයෙන් කියනවා මේ රටේ සෑම ජනතාවක්ම දැනගත යුතුයි මේ තුන් ආකාරයක හොරු රංචුව ගැන සුදු කරපටි අපරාධකාරයෝ ගැන ඒ වගේම අර ආර්ථික ඝාතකයෝ ගැන ඒ වගේම වංශක්කාර මංකොල්ලකාරයෝ පිළිබඳව දැනගත යුතුයි. එසේ නොවන පරිසරකෙන් මේ පාර්ලිමේන්තුවත් ඉදිරි රජයත් කොයි පක්ෂය හෝ ඒවා ගොඩනගා ගැනීමට මේ ඕහාරික විගණනයෙන් ඇස්සැරීමක් කළා තියෙනවා. ඒ සඳහා කටයුතු කළ යුතුයි.